අපමාදේන සම්පාදේත ආමබන්තේ සාධු සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස වාසනාවන්ත පින්වතුනි අද ඔබ හැමදෙනාම ධර්ම දානමය මහා පිනක් ජීවිතේ රැස් කරගන්න දවසක්. විශේෂයෙන්ම අපිට පින කියන එක නිවන් අවබෝධය කරා යන ධර්ම මාර්ගය යන අපිට පරලොව පිහිට පිනිස පවතින්නේ අපි කරගන්න පින. පුඤ්ඤානි පරලෝකස්මින් පතිට්ඨා හොන්ති පානිනං කියනවා. පරලොව පිහිටට පිලිසරණ පිනිස අපේ රැකවරණේ පිනිස අපිට තියෙන්නේ අපි රැස් කරගත්ත පින් දහම් ටික විතරයි. ඒ පින් රැස් කරගන්න ක්‍රම ගණනාවක් තියෙනවා. දැන් ওই දස පුණ්‍ය ක්‍රියා කියලා පින් රැස් කරගන්න ක්‍රම විස්තර වෙනවා. මේ වගේ කෙනෙකුට දන් දෙන්න පුළුවන් දේවල් නොඑක් දේවල් තියෙනවා. රෙදි පිළි, ආහාර පාන, ඊළඟට බෙහෙත් හේත්, ඉඩකඩම් පූජා කරන්න පුළුවන්. ගෙවල් දොරවල් හදලා දෙන්න පුළුවන්. ඊළඟට සිව්පසේ, චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලන්පස. ඔය මොන විදිහට දන් පෙන් පූජා කරලා පින් කරගත්තත් මේ සියලු පින් අතර අග්‍රම පින තමයි සබ්බ දානං ධම්ම දානං ජිනාතිති. ධර්ම දානය. එතකොට අද දවසේ ඔබ හැමදෙනාම එකමුතු වෙලා කරගන්නේ එවැනි ධර්ම දානමේ පිනක්. බෞද්ධ මාධ්‍ය ජාලය ඔස්සේ මේ ධර්මය විශාල පිරිසක් ශ්‍රවණය කිරීම තුළ ඒ අයගේ ජීවිතවලට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ගැන සද්ධාාවක්, ගෞරවයක්, දහම් දැනුමක්, ධර්මයේ ගැන යම් පැහැදීමක් ඇති වෙලා අනේ අපිත් මේ ධර්ම මාර්ගයේ දියුණු කරගන්න ඕනේ කියන හැඟීම ඇති වෙනකොට ඒ පින රැස් වෙන්නේ ඔබට. අන්න ඒ නිසා පින්වතුනි අද දවසේ අපි බලමු අපේ ජීවිතේ අපි පින් දහම් කරගත යුත්තේ ඇයි? මොනවද අපි දියුණු කරගත යුතු දේවල්? එක සිදුවීමක් තියෙනවා මහා කාශ්‍යප මහරහතන් වහන්සේ. උන්වහන්සේ මේ බුද්ධ ශාසනය තුල වැඩ සිටිය දූතාංගධාරීන්ගෙන් අග්‍රම කෙනා. දූතාංගධාරීන් කියන්නේ බොහොම අමාරුම ශික්ෂාපද ආරක්ෂා කරගෙන දූතාංග සමාදන් වෙලා උන්වහන්සේ මහා කාශ්‍යප හාමුදුරු බොහෝ කාලයක් වනාන්තරයේ කැලේ වැඩ සිටියේ. පිණ්ඩපාතෙන්මයි ජීවත් වුනේ. පාංශ කුල සිවුරු තමයි දරාගෙන හිටියේ. බුදුරජාණන් වහන්සේ දරාගත්ත සුගත චීවරයේ දරාගන්න පින තිබ්බේ මහා කාශ්‍යප හාමුදුරුවන්. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරන්තරයෙන් නිරෝධ සමාපත්තියට සමවදිනවා. නිරෝධ සමාපත්තියට සමවැදුණාට පස්සේ දින 7ක් निराහාරව භාවනාවෙන්ම වැඩ ඉන්නවා. ආයි දානේ වළඳන්නවත් කිසිම දෙයකට නැගිටින්නේ නැහැ. ඒ සමාධියෙන්ම නිරෝධ සමාපත්තිය තුලම දින 7ක් වැඩ ඉන්නවා. දින 7කට පස්සේ තමයි සමාපත්තියෙන් නැගිටින්නේ. එහෙම නැගිටලා පින්දපාත යනකොට ඉස්සල්ලාම කවුරු හරි සද්ධාවෙන් හිත පහදවාගෙන දානි ටිකක් පූජා කරොත් ඒකේ ආනිසංසය මේ මොහොතේ ඒ වෙලාවෙම ලැබෙනවා. ඒ නිසා දවසක් මහා කාශ්‍යප මහරහතන් වහන්සේ නිරෝධ සමාපත්තියෙන් නැගිටලා කල්පනා කරා අද දවසේ ඊටාම දුප්පත් දිලිඳු පැල්පතක් හොයාගෙන පින්දපාතේ වඩින්නට ඕනේ. දිලිඳු කෙනෙකුට මම පිහිටක් වෙන්න ඕනේ. මොකද උන්වහන්සේට කවුරු හරි සමාපත්තියෙන් නැගිට්ටට පස්සේ දානි හැන්දක් හරි පූජා කරොත් ඒ මොහොතේ මේකේ විපාක ලැබෙනවා. උන්වහන්සේ දැක්කා පේසකාර ගම්මානයක්. ඊටාම දිලිඳු මිනිස්සු ඉන්න ගමක්. මේ ගම්මානේ දිහා උන්වහන්සේ හිත යොමු කරලා බලනකොට දිවස් නුවණ තියෙන කෙනෙක්
දැක්ක වයසක අම්මා කෙනෙක්. කවුද මේ කියලා අඳුනගත්තා පෙර සංසාරේ කවුද කියලා. උන්වහන්සේ මේ දිලිඳු ගම්මානේ ඇතුළට පිණ්ඩපාතේ ගියා. යනකොට සක්‍ර දෙවියන්ගේ අගමෙහෙසිකාවරු දිව්‍යාංගනාව 500ක් දිව්‍ය භෝජන අරගෙන ඇවිල්ලා පාර දෙපැත්තේ පෙනී හිටියා. මේ දිව්‍යාංගනාව දාන බෙදන්න හදනකොටම මහා කාශ්‍යප හාමුදුරුවෝ පාත්‍රය අතින් වැහුවා. වහලා අහනවා මේ තරම් දිව්‍ය සැප සම්පත් විඳින ගමන් දිව්‍ය ලෝකේ ওই විඳින සැප මදි වෙලා දහනවා මේ දුප්පතේගේ පින උදුර ගන්න හදන. ඒක අහනකොටම ලැජ්ජාවටපත් වෙලා අතුරුදහන් වෙලා ගියා දිව්‍යාංගනාව. ඊට පස්සේ උන්වහන්සේ අර ගම ඇතුළට යනකොට වටේ ගෙවල් වල මිනිස්සු ඒ ගම්මානේ ඉන්න මිනිස්සු දැකලා ඉක්මනට දානේ අරගෙන ආවා. මහා කාශ්‍යප හාමුදුරන්ට පූජා කරන්න. කාගෙන්වත් දානි පිළිගත්තේ නැහැ. පාත්‍රය අතින් වැහුවා. කවුරුත් දෙන දානි ටිකක් ගත්තේ නැහැ. උන්වහන්සේ අර වයසක අම්මා කෙනෙක් දැකලා ඒ අම්මා ඉලක්ක කරගෙන තමයි මේ ගම ඇතුළට ගියේ. යනකොට මහා කාශ්‍යප හාමුදුරුවෝ දකිනවා ගෙයක් ගානේ හිඟමනේ යන කුදු ගැහිච්ච ඇඟ පුරාම කුෂ්ඨ හැදිච්ච වයසක අම්මා කෙනෙක්. මේ ගෙවල් ගානේ යමින් මොනවා හරි කැම ටිකක් හොයාගෙන යනකොට එදා තැටියකට ලුණු නැති කැඳ එකක් හම්බෙලා. එහෙමයි දේශනාවේ තියෙන්නේ. ලුණු නැති කැඳ එකක් කියන්නේ ඉතින් දීපු මිනිස්සුන්ටවත් බොන්න බැරි එකක් වෙන්නේ නැතිනේ. ඉතින් මේ අම්මා අර ලුණු නැති කැඳ එක අතේ තියාගෙන කල්පනා කරනවා මේක පිළිකුල් ටිකක් අප්පිරියයි. ඉතින් මේ කැඳ ටික තමයි එදා දවසටම හිඟමනේ ගිහිල්ලා හම්බෙච්ච දෙය. මේක අතේ තියාගෙන ඉන්නකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ඇවිල්ලා ඒ ඉස්සරහම නතර වුණා. එහෙම ඔළුව උස්සලා බැලුවා බලනකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කල්පනා කරා අද මට හම්බුනේ මේ ලුණු නැති කැඳ ටික. මටවත් බොන්න බැරි මේ කැඳ ටික මං කොහොමද මේ ආර්ය පුත්‍රයන් වහන්සේ නමකට පූජා කරන්න කියලා හිතුවා. හිතනකොටම ඒ ළඟ එතන තිබ්බ ගෙදරක කෙනෙකුත් ඔන්න දානේ දැකලා දානි භාජනයකට බෙදාගෙන ආවා. මහා කාශ්‍යප හාමුදුරුවෝ බෙදන්න දුන්නේ අත වහගත්තා. එතකොට මේ අම්මට හිතුණා උන්වහන්සේ මේ කාගෙන්වත් දානි පිළිගන්නේ නැතුව මගේ ඉස්සරහටම ඇවිල්ලා මේ වැඩ ඉන්නේ මේ මට අනුග්‍රහයක් පිණිසමයි. ඉතින් මේ වයසක අම්මා බොහෝම අමාරුවෙන් ටිකක් ළඟට ගිහිල්ලා අර භාජනයේ තිබ්බ කැඳ ටික පෙන්නුවා. ස්වාමීනි මෙච්චරයි කියව මට අද ලැබුණේ. මේක පූජා කරන්නයි කියලා ඇහුවා. මහා කාශ්‍යප හාමුදුරුවෝ පාත්‍රයේ විවෘත කරලා පෙන්නුවා. ඒ වෙලාවේ අර ලුණු නැති කැඳ ටික මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ පාත්‍රයට පූජා කරලා බොහෝම සද්ධාවෙන් දන ගහලා වැන්දා. වඳිනකොට මහා කාශ්‍යප හාමුදුරුවෝ කියනවා මෑණියනි ඔබ ආත්ම 3කට පෙර මගේ අම්මයි කියෝ. ඔන්න සංසාරේ හැටි. ආත්ම 3කට කලින් මහා කාශ්‍යප හාමුදුරන්ගේ අම්මා වෙච්ච කෙනා ආත්ම 3කට පස්සේ ඒ නගරෙම හිඟමනේ යන කෙනෙක්. ආත්ම 3කට කලින් පුතා ඊට ආත්ම 3කට පස්සේ රහත් වෙලා බුදුරජාණන් වහන්සේගේ මහා පාංශකුල චීවරේ පවා දරාගෙන ඒ නගරේ රහතන් වහන්සේ නමක් හැටියට දෙව් මිනිසුන්ගේ වන්දනා ලැබමින් උන්වහන්සේ වැඩ ඉන්නේ. එතකොට බලන්න සංසාරි ස්වභාවය. එතකොට මේවා දිහා බලනකොට තව තියෙනවනේ අර සාරිපුත්ත හාමුදුරන්ගේ ආත්ම 5කට කලින් අම්මා ප්‍රේතියක් වෙච්ච සිදුවීමක. එතකොට අපිට මේවා දිහා බලනකොට පේනවා දැන් සංසාරේ අපේ දෙමව්පියෝ වෙච්ච අය පෙර ආත්මවල දෙමව්පියෝ ඥාතීන් වෙච්ච කොච්චර ඇද්ද? නිරේවල් වල, තිරිසන් අපායවල වල, പ്രേත අපායවල වල. ওই පාරේ යන්නකොට හිඟා කන මිනිස්සු අතර ඕනේ තරම් ඇති. එතකොට අපිට පේනවා අපි යන්නේ මහා භයානක සංසාර ගමන. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දැන් අපේ පවුලේ 5 දෙනෙක් ඉන්නවා කියලා හිතමු. අපි හිතන්න පුළුවන් අපි ඊළඟ ජීවිතේදීත් මේ විදිහටම හම්බෙයි. එහෙම වෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ පෙන්වන ගබ්බ මේකේ උප්පජ්ජන්ති කෙනෙක් මව් කුසකට ඇදිලා යනවා මරණයට පස්සේ. පින් කරගෙන තිබ්බොත් මොකක් හරි මරණ මංචකේ පිනක් කුසලයක් මතු වුණොත් මව් කුසකට ඇදිලා යන්න පුළුවන්. නිරයම් පාප කම්මිනෝ පව් කරගත්ත කෙනෙක් හිටියොත් මරණ මංචකේ අකුසලයක් බලවත් වෙච්ච කෙනෙක් හිටියොත් මරණින් මත්තේ නිරේට ඇදිලා යනවා ඒ පවුලෙම උනා. සග්ගං සුගතිනෝ යන්ති සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා ආදී දියුණු කරගත්ත කෙනා මරණින් මත්තේ සුගතිය යන දිව්‍ය ලෝකවල උපදින පරිනිබ්බන්ති අනාසව රහතන් වහන්සේ නමක් වැඩ හිටියොත්
හිත දියුණු කරගෙන කෙලෙස් ප්‍රහාණය කරගත්ත කෙනෙක් වැඩ හිටියොත් උන්වහන්සේ පිරිනිවන් පානවා. එතකොට බලන්න පවුලක 3-4 දෙනෙක් කියන්නේ මරණින් මත්තේ කීප දිශාවකට ඇදිලා යන. අන්න ඒ නිසා අපි මේ ජීවත් වෙන්නේ බොහොම භයානක සංසාර ගමනක. බුදුරජාණන් වහන්සේ නිරන්තරයෙන් උන්වහන්සේ අවස්ථාවක පෙන්වන මහණෙනි මේ සංසාර ගමනේ තියෙන භයානකකම මේ ලෝකේ සත්වයන්ට බුදුරජාණන් වහන්සේට තරම්ම දකිනවා නම් තේරෙනවා නම් මොකද අපිට පේන්නේ නැහැනේ දිවසක් නැහැ. අපායේ ස්වභාවය, නිරේ ස්වභාවය, තිරිසන් ලෝකේ ස්වභාවය, මරණින් මත්තේ මේවට ඇදිලා යන හැටි, චතුූපාත ඥානයක් තියෙන බුදුරජාණන් වහන්සේව දකිනවා. අපි දකින්නේ. ඒ නිසා අපිට මරණ බයක් නැහැ, අපායේ බයක් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙකුට බුදුරජාණන් වහන්සේට තරම් මේ සංසාරේ අනතුරු තේරෙනවා නම් ඒ කෙනා අනිත් වැඩ සියල්ල පැත්තකින් තියලා හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න මහන්සි ගන්නවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න මහන්සි වෙනවා වගේ අනිත් වැඩ ඔක්කොම පැත්තකින් තියලා අප්‍රමාදීව ධර්මාවබෝධයට මහන්සි වෙනවා කියලා. ඒකට හේතුව පින්වතුනි ඒ තරම් භයානක ගමනක් තියෙනවා. බලන්න උන්වහන්සේගේ උපමාව හිස ගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න දඟලනවා වගේ. දැන් ඔළුවට ගිනි ගත්තට පස්සේ අපි හිතමු කොණ්ඩේට ගිනි ඇවිලුණා කියලා. කල්පනා කරනවා මම බත් ටික කාලා රෙදි ටිකත් හොදලා මේ වැඩ ටික කරලා ගින්න නිවා ගන්නම් කියලා හිතනවද? නෑ. ඒ වෙලාවේ අනිත් ඔක්කොම පැත්තකට දාලා දඟලන්නේ ගින්න නිවා ගන්න. ආයුධයකින් පහර කාපු කෙනෙක් තුවාලේ සනීප කරගන්න වෙහිසෙනවා වගේ. අපි හිතමු කොහේ හරි ගමනක් යනකොට තරහකාරයෙක් හැංගිලා ඉඳලා පිහකින් යන්නක් කියලා. කොහො කඩුවකින් කෙටුවා කියලා. දැන් මෙයා කල්පනා කරනවාද මට අද වැඩ ටිකක් තියෙනවා, බැංකුවට යන්න තියෙනවා, ළමයි එක්ක ඉන්න තියෙනවා, ගෙදර වැඩ තියෙනවා, රෙදි ටික වනන්න තියෙනවා, මේ ඔක්කොම කරලා පස්සේ බේත් ටිකක් දාගන්න බැරියයි කියලා හිතනවාද? නෑ. ඒ වෙලාවේ අනිත් වැඩ ඔක්කොම පැත්තක දාලා දුවන්නේ මොකටද? ජීවිතේ බේර ගන්න. අර තුවාලේ සනීප කරගන්න. අන්න ඒ වගේ බුදුරජාණන් වහන්සේ වදාලා හිසගිනි ගත්ත කෙනෙක් ගින්න නිවන්න වෙහෙසෙනවා වගේ ආයුධයකින් පහරක් ආපු කෙනෙක් තුවාලයක් සනීප කරගන්න වෙහෙසෙනවා වගේ සසරේ බය දකින්න කෙනා අප්‍රමාදීව ධර්මාවබෝධයට මහන්සි ගන්න කිය. ඒ නිසා පින්වතුනි අද අපි බලමු සුගතියේ උපදින්න අපිට උපකාර වෙන මේ දාන ආදී පින්කම් මරණ මංචකයකදී බලවත් කරගන්න හැටි. අපි දන් දෙනවනේ. අපි දන් දීලා තියෙනවා. අපි පින් කරලා තියෙනවා. හැබැයි අපිට තියෙන දුර්වලතාවය තමයි අපි කරන පිනම අපිට බලවත් කරගන්න තේරෙන්නේ. හැබැයි බුද්ධ දේශනා දිහා බලනකොට ධර්මයේ තියෙන විමානවත්තු කියලා. දිව්‍ය ලෝකෙ ඉපදිච්ච දෙවියන්ගේ ජීවිත කතා. මුගලන් මහරහතන් වහන්සේ කියන්නේ උන්වහන්සේ 이르දිමතුන් අතර අග්‍රයි. උන්වහන්සේ නිරන්තරයෙන් දිව්‍ය ලෝකෙට වඩිනවා. දෙවියන් මුණ ගැහෙනවා, දිව්‍යාංගනාව මුණ ගැහෙනවා. ඉතින් ඒ අයගෙන් අහනවා. පින්වත් දෙවිය, පින්වත් දෙව්දුව මොන වගේ පිනක් කරලාද මේ දිව්‍ය සැප සම්පත් විඳින්නේ? මේ දිව්‍ය ලෝකේ පහළ වුණේ මොන වගේ පින් කරගත්ත නිසාද? එතකොට ඒ අය කියනවා අනේ ස්වාමීනි මම පෙර මනුස්ස ලෝකේ හිටපු කෙනෙක්. එක්ක මම මෙන්න මේ වගේ ජීවිතයක් ගත කරපු කෙනෙක්. මම මෙන්න මේ වගේ පිනක් කරලා තමයි මරණ මංචකේ ඒ පින සිහි වෙලා තමයි කියනවා මේ දිව්‍ය ලෝකේ පහළ වුණේ. දැන් ඒ අය අතර ඔය විමානවත්වයේ තියෙන එක සිදුවීමක් ඔන්න රහතන් වහන්සේ නමක් ගෙදර පින්ඩ පාත එනවා. නැන්දම්මයි මේ ලේලි ඉන්නේ පුතා රස්සාවට යනවා. එදා නිවසට පින්ඩ පාතේ ආපු එලේ නැන්දම්මත් ගෙදර නැති වෙලා. නැන්දම්ම නිතරම ලේලිට ගහන බනින බොහොම සැරපරුස නැන්දම්ම කෙනෙක්. ඒ වෙලාවේ දැන් ගෙදර දෙන්න හරි කිසිම දෙයක් දානයක් මොනවත් නැහැ. මුට්ටියක ගිහින් බැලුව මොකවත් නැහැ. උයන්න දෙයක්වත් නැහැ. උක්දඬු දෙකක් තියෙනවා නැන්දම්මගේ කාමරේ. ගිහිලා ස්වාමීනි පොඩ්ඩක් වැඩ ඉන්න කියලා එළියෙන් පුටුවක් පනවලා උන්වහන්සේට වැඩ ඉන්න ආසනයක් හදලා වන්දනා කරලා ඉක්මනට මොකද කරේ? අර උක්දඬු දෙක අරගෙන මිරිකලා උක්පැණි ටිකක් පාත්‍රයට පූජා කරා. පූජා කළා බොහොම සද්ධාවෙන් දන ගහලා වැන්දා. වන්දනා කරාට පස්සේ උන්වහන්සේ අර උක්පැණි ටික වළඳලා පින් දීලා වැඩම කරා. දැන් හිතා හිටි අනේ මං අද කොයි තරම් විශාල පිනක්ද මගේ ජීවිතේ කරගත්තේ කියලා අර පින සිහි කර කර හිටියා. මෙන්න හවසාව නැන්දම් ඇවිල්ලා ඇහුවා කෝ මගේ උක්දඬු දෙක. ඒ වෙලේ කිව්වා හිත පහදවා ගන්න අම්මේ පින්ඩ පාතේ ආව ස්වාමීන් වහන්සේ නමකට පූජා කරයි කියලා. මොන හිත පැහැදීමක්ද?
තරහ ගිහිල්ලා පුටුව උස්සලා ගැහුවා. ඔබ කාගෙන් අහලාද මගේ උක්දඬු දෙක පූජා කරේ කියලා පුටුව උස්සලා ගැහුවා. ගහපු ගමම ඔළුවේ වැදුනා. එහෙම මැරිලා වැටුණා. මැරෙනකොට මතක් වුණේ අර දීපු දානමේ පින කියන. මුගලන් හාමුදුරන්ට කියනවා අනේ ස්වාමීනි මම උක්දඬු දෙකක් පූජා කරලා අර පුටුවෙන් ගහපු වෙලාවේ මම මැරිලා වැටෙනකොට ඇදගෙන වැටෙනකොට අර දන් දීපු පින මතක් වුණා. ඒ පිනෙන් තමයි කියන දිව්‍ය විමානේ පහළ වුණේ. ඔන්න ඒක දිව්‍යාංගනාවක් කියන කතාවක්. තව දිව්‍යාංගනාවක් කියනවා ස්වාමීනි මං ඒ කාලේ ගෙදරක හිටපු වැඩකාරියක් සේවිකාවක් කියනවා. පිළුණු වෙච්ච පිට්ටු කෑල්ලක් විසි කරන්න යනකොට එළියට පිණ්ඩපාතිකී ස්වාමින් වහන්සේ නමක් නැගණියෝක මගේ පාත්‍රයට බෙදන්නේ කියනවා. ඉතින් ඒ වෙලේ පෙන්නනවා ස්වාමීනි මේක පිළුණු වෙලා කමක් නැහැ නැගණිය බෙදන්නේ කියනවා. පාත්‍රයට අර පිට්ටු කෑල්ල පූජා කරලා බොහෝම සද්ධාවෙන් දන ගහලා වැද්දා කියනවා. ස්වාමීනි මරණ මංචකේ මම මැරෙනකොට මගේ පණ යන වෙලාවේ මම ඔන්න ඔය පිට්ටු කෑල්ල පූජා කරපු ඒ පින මට සිහි වුණා කියනවා. ඒ පින සිහි කරගත්තා මම මේ දිව්‍ය විමානේ පහළ වුණේ අන්න ඒ පිනෙන් කියෝ. එතකොට තව දිව්‍යාංගනාවක් කියනවා දානි හැන්දක් පූජා කරා ඒ පින මතක් වුණා කියලා. තව කෙනෙක් කියනවා වතුර ටිකක් දන් දුන්නා. පිපාසෙන් කලන්තේ හැදිලා පිණ්ඩපාතේ වැඩම කරපු ස්වාමීන් වහන්සේ නමකට පැන් ටිකක් පූජා කරා. එතකොට අපිට නිකන් මේ සිදුවීම් මේ වගේ සිය ගාණක් තියෙන විමානවත් වේ. මේවා බලාගෙන යනකොට එකින් එකට අපිට පේනවා නිකන් බැලූ බැල්මටම මහ විශාල පින්කන්ද. වතුර ටිකක් පූජා කරලා. දානි හැන්දක් පූජා කරලා. ඊළඟට පිළුණු වෙච්ච පිට්ටු කෑල්ලක් පූජා කරලා. සමහර ලාවට උක්දණ්ඩක් මිරිකලා පූජා කළා. ආසනයක් පනවලා වැඳලා. එතකොට මේ වගේ බැලූ බැල්මට නිකන් පින නිකන් පුංචි. හැබැයි ඒ අය කියන දෙයක් තියෙනවා ස්වාමීනි මං කරගත්ත පින පුංචි පිනක් වෙන්න පුළුවන්. හැබැයි මරණ මංචකේ මං ඒ පින සිහි කර බලවත් කරගත්තා කියලා. අන්නේ පිනෙන් තමයි කියන මං සුගතිය ඉපදුනේ. එහෙමනම් පින්වතුනි දැන් ඊට වැඩිය කොච්චර පින්කම් ඔබ කරලා තියෙනවද හිතන්න. දැන් අද ගත්තාම අද සාමාන්‍යයෙන් හැම කෙනෙක්ගේම ජීවිතේ කොයි තරම් පින්කම් සාංගික දාන දීලා ඇති. කටින පින්කම් වලට සම්බන්ධ වෙලා ඇති. ඕන තරම් අටපිරිකර පූජා කරලා ඇති. මේ ජය ශ්‍රී මහා බෝධිය රුවන්වැලි මහා සෑය ධාතුන් වහන්සේලාට කොයිතරම් වන්දනාමාන කරලා ඇද්ද මොනතරම් පින්කම් කරලා ඇද්ද සමහර ලාවට චෛත්‍ය හදන්න බුදුගෙවල් හදන්න විහෙර විහාර ඉදි කරන්න තමන්ගේ ශක්ති පමණින් තමන්ට පුළුවන් හැටියට සිමෙන්ති කොට්ටකින් හරි ගඩොලකින් හරි කෙනෙක්ගේ හැම කෙනෙක්ගේම ජීවිතේ මොනවා හරි පින්කම් වලට සම්බන්ධ වෙනවන්නේ එතකොට අපි මේ වගේ පින්කම් කරලා තිබුණට හිතන්න අපිට ওই පින අද මතක් වෙනවද බොහෝ වෙලාවට අපේ ඥාතීන් අද දුගතියේ ගියේ මිය පරලෝකීය නෑදෑයෝ ගැන හිතන්න. බොහෝ දෙනෙකුට මරණ මංචකේ අර පින සිහි කරගන්න බැරි වුණා. එතකොට බලන්න ඒ පින බලවත් කරගන්න බැරි වුණා. පින් කරා. හැබැයි පින මතුවෙන්නේ තමන් කරගත්ත පින තමන්ට බලවත් කරගන්න ඌමනාවක් නැහැ. ඒක දන්නේ නැහැ. ඒක එහෙම අමතක වෙලා යනවා. දැන් නිකන් හිතමු දැන් අපි කාගෙන් හරි ඇහුවොත් එකපාරට කරපු පින්කම් 10ක් විතර කියන්නේ කියලා මතක් වෙයිද? එකක් කියයි දෙකක් කියයි ඊට පස්සේ මතක නැහැ කියලා. ඉස්සර මිනිස්සු මොකද කරේ දැන් ඔබේ ආච්චිලා සීයලා අත්තලා මුත්තලාගේ කාලේ පින අමතක වෙන්න දුන්නේ නැහැ. පින් පොතක් තිබ්බයි අය. දවස ගානේ කරන පින පොතක ලියනවා. මම අද දානයක් දුන්නා. මෙන්න මේ වගේ දානයක් පූජා කරා. දිනේ දාලා පොතක ලියනවා. ඊළඟට වන්දනාවේ ගියා නම් ඒකත් ලියනවා. බණක් ඇහුවනම් අද මම ධර්මයක් ශ්‍රවණය කරා කියලා ඒක සාරාංශ කරලා ලියනවා. පාරේ යනකොට හිඟන මිනිස්සෙකුට හරි බත් පැකට්ටයක් හරි දුන්නා නම් අද මට මේ වගේ පිනක් කරගන්න අවස්ථාවක් ලැබුණා කියලා ඒකත් ලියනවා. එතකොට ඒ වගේ තමන්ගේ ජීවිතයේ කරගත්ත පින්කම් එකින් එක පොතක ලියනවා. කාලයක් යනකොට මොකද වෙන්නේ? අවුරුදු ගාණක් ගියාට පස්සේ අපි හිතමු අවුරුදු 4-5ක් යනකොට නිකම්ම අර පොත පිරීලා. එතකොට මේ පොත පෙරලා බලන්න මතක් වෙන්නේ මොනවද? තමන් කරපු පින්කම්, පින් දහම්, කුසල්. පින සිහි වෙන්න පින බලවත් වෙනවා. ඒ පින සිහි කරන්න පින බලවත් වෙනවා. ඊළඟට මේ පොත දිහා නිකන් බැලුවත් පෙරලගෙන ගියත් මතක් වෙනවා. මගේ ජීවිතේ මම පොත් පිරෙන්න තරම් පින්කම් කරගත්තා නේද කියලා හිතෙනවා.
අන්න ඒ නිසා පින්වතුනි තමන් කරන පින් දහම් නිතර නිතර සිහි කර කර බලවත් කරන්න ඕනේ. දැන් බලන්න අපේ විඥානයේ මේ හිතේ එකම ස්වභාවයක් තියෙනවා. මේ විඥානයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ පෙන්නනවා අපි යමක් නිතර නිතර කරනවද නිතර නිතර අපි යමක යෙදෙනවද විඥානේ ඒකට අනුව හැඩ ගැහෙනවා. ඊට නැඹුරු වෙලා විඥානේ හැඩ ගැහෙනවා. ඔන්න බලන්න දේශනාවේ පෙන්නනවා මේ විදිහට පුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති පුඤ්ඤෝපගං හෝති විඥානං කියලා. නිතර පින් කරන කෙනා පුඤ්ඤාභි සංස්කාර රැස් කරන කෙනාගේ විඥානේ පුඤ්ඤෝපගං හෝති විඥාන. පිනට නැඹුරු වෙච්ච විඥානයක් එයාට හැඩ ගැහෙනවා. ඊළඟට දේශනාවේ තියෙනවා අපුඤ්ඤංචේ සංඛාරං අபிසංකරොන්තිති අපුඤ්ඤෝපගං හෝති විඥාන. අපුඤ්ඤාභි සංස්කාර කියන අකුසල් පව්. මේ පාපී අකුසල් කරන්න අකුසල් කරන කෙනා නිතර අකුසලයේ යෙදෙන කෙනාගේ විඥානේ හැම වෙලෙම අපුඤ්ඤූපගං හෝති විඥාන. අකුසලයට නැඹුරු වෙච්ච විඥානයක් හැඩ ගැහෙනවා. ඊළඟට ආනිඤ්ඤාවි සංස්කාර කියන්නේ සමාධිය ධ්‍යාන නිතර භාවනා කරනවා සමාධිය වඩනවා ධ්‍යාන වඩනවා. එහෙම භාවනා කරමින් නිතර සමාධිය වඩන කෙනාගේ විඥානය සමාධියට නැඹුරු වෙලා ආනිඤ්ඤූපගං හෝති විඥාන. සමාධියට නැඹුරු වෙච්ච විඥානයක් හැදෙනවා. දැන් බලමු මෙහෙම. දැන් හිතන්න නිතර දන් දෙන කෙනා. ඒ කෙනා හැම වෙලාවෙම දානයක් දෙන්න අවස්ථාවක් ලැබිච්ච ගමන් ඒකේ ප්‍රයෝජනයක් ගන්න. පුරුද්දක් තියෙන කෙනා. ඊළඟට බණ අහන්න කැමති කෙනා. නිතර ධර්ම දේශනාවක් යනවා නම් අහනවා. ධර්මයේ කියන තැන් හොයාගෙන හරියනවා. සීල් ගන්න හොයාගෙන හරියනවා. බණ භාවනා කරන්න යනවා. එතකොට කල්යාණ මිත්‍ර ඇසුරට කැමති, ධර්ම සාකච්ඡා කරන්න කැමති, බණ පොතක් දැක්කොත් ඉල්ලගෙන හරි කියවනු. ඇයි අර නිතර ධර්මයට නැඹුරු වෙච්ච විඥානයක් හිතක් තියෙනවා. අකුසලයට නැඹුරු වෙච්ච කෙනා බලෙන් හරි පන්සලට එක්කන් ගියා කියන. එයා මොකද කරන්නේ? වටපිට බලලා සිරෙප්පු දෙයක් හරි උස්සගෙන යනවා. ඇයි එයාගේ විඥානි හැම වෙලෙම හොරකමකට මොකක් හරි වැරදි වැඩකට ඒකට තමයි නැඹුරු වෙලා තියෙන්නේ. එතකොට එයාගේ උත්සාහය කොතන හරි කාගේ හරි එක්ක පින් කැටයකට හරි පන්සලේ විදිනවා. හැම වෙලෙම යාගේ මනස තියෙන අකුසලයට නැඹුරු වෙච්ච හිත. ඒ නිසා පින්වතුනි දැන් බලන්න ඕක තේරෙනවා අපිට මෙහෙම. දැන් අපි රාග සහිත සිතුවිල්ලක් ඔස්සේ හිතන්න නූපන් රාගේ උපදිනවා. උපන් රාගේ වැඩිනවා. විඥානේ රාගයට අනුව හැඩ ගැහෙනවා. ඊළඟට ද්වේෂය ගැන අසවලා මට මෙහෙම කරා මට මේ විදිහට කිව්වා. මගේ දේවල් පැහැරගත් අපේ අම්මගේ කාලෙත් එහෙමයි කීකේ කවුරු හරි ගැන අපි තරහ සහිත දේවල්ම ගැටෙන දේවල් ඔස්සේම වෛරය ඇති වෙන විදිහටම හිතනවා. එහෙම හිතන්න මොකද වෙන්නේ? අපේ විඥාණය අර තරහ වෛරය උපදින විදිහට ඊට අනුවම හැඩ ගැහෙනවා. බය ගැනත් එහෙමයි. දැන් නිකන් හිතන්න තේරෙන්නම කියන්නම් දැන් අපි ගමු මෙහෙම. දැන් ඔබට ගෙදර ඔබ කිසි බයක් සැකක් නැතුව හේ තනියම ඉන්නවා. ඔබට රූප වාහිනිය හරි ටීවී බලා ඉන්නකොට එකපාරට මේ මොකක් හරි හොල්මන් මොනවා හරි දැක්කා කියලා හිතමු ඒක පෙන්නවා කියලා. එකපාරට හොල්මන් මොනවා හරි ටෙලි නාට්‍යයක් පෙන්නනවා. මිනි මරනවා, කෑ ගහනවා, හොල්මනක් පෙන්නනවා. දැන් මේක දැක්කට පස්සේ බයක් උපදිනවා. ඒක කවුරු හරි එනවා ඇවිල්ලා ඔන්න කතාවක් පටන් අරගෙන කියනවා ඇත්ත තමයි මෙහෙමයි බෙල්ල නැහැ කඳ විතරක් යනවා මම දැක්කයි කියනවා බෙල්ල මිරිකුවා කියනවා දිව පැන්නා කියනවා. දැන් බොහොම භයානක කතා ටිකක් කවුරු හරි කියනවා. දැන් මේ ටික අහගෙන හිටියට පස්සේ මොකද වෙන්නේ? අනේ අර ගෙදර තනියම හිටපු කෙනාට දැන් ගෙයි ඇවිදින්නත් බයයි. පොඩි සද්දයක් ආවත් හිත තැති ගන්න. එළියට යන්න බයයි. ගෙයි තනියම ඉන්න බයයි. නිදා ගන්න බයයි. ඇයි අපි බය සහිත දේවල්, බියජනක දේවල් හිතන්න විඥානේ බියට අනුව හැඩ ගැහෙනවා. එතකොට ඔය ස්වභාවයම තමයි අපි මෛත්‍රිය හිතන්න විඥානේ මෛත්‍රියට අනුව හැඩ ගැහෙනවා. අනිත්‍ය ගැන හිතන්න විඥානේ අනිත්‍ය අවබෝධය කරා යන විදිහට විඥානේ සකස් වෙනවා. බුදු ගුණ ගැන හිතන්න විඥානේ බුදු ගුණ වලට නැඹුරු වෙලා සද්ධාවට අනුව හැඩ ගැහෙනවා. ඒ නිසා අපි අකුසල් වලට හැඩ ගැහෙන්න දෙන්නේ නැතුව අකුසල් පැත්තට යන්න දෙන්නේ නැතුව විඥානේ අපි පුරුදු කරන්න ඕනේ කුසල් පැත්තට. සබ්බ පාපස්සා කරනම් පාපී අකුසල් වලින් වළකිනවා. වෙච්ච අකුසල් ගැන හරි අපි හිතන්න මොකද වෙන්නේ? විඥානේ ඒකට අනුව හැඩ ගැහෙනවා.
මම මේ වගේ පව්කම් කරා, මගේ අතින් මේ වගේ වැරදි වැඩ වුණා, මම මේ වගේ පව්කම් කරා නේද කියලා වෙච්ච අකුසල් හරි හිතා හිටියොත් මොකද වෙන්නේ? ඒවා හිතන්න වෙච්ච පරණ කුණු ගොඩවල්, පරණ අකුසල්, පරණ ප්‍රශ්න මේවා හිතන්න විඥානේ ඒකට අනුව හැඩ ගැහෙනවා. තමයිට මරණ මංචකෙත් මේ අවුරුදු ගානකට කලින් මොකක් හරි කරපු අකුසලයක් බලවත් වෙනවා. ඇයි අපි හිතා ඉඳලා තින්නේ අකුසලයක් ගැන. ඒ නිසා අකුසල් කියන ඒවා හිතෙන් අයින් කරන්න ඕන. සබ්බ පාපස්ස අකරන. ඒවා සියල්ල හිතෙන් බැහැර කරනවා, අයින් කරනවා. අකුසල් වල යෙදෙන්නේ නැහැ. කුසලස්ස උපසම්පදා අපි නිතර කරන්නේ කුසල්, පින්කම්. පින් කරනවා, කුසල් කරනවා, කරගත්ත පින්කම් ගැන, කරගත්ත කුසල් ගැන හැම වෙලාවෙම හිතනවා. පින ගැන හිතන්න, කුසලයේ ගැන හිතන්න විඥානේ පිනට නැඹුරු වෙනවා, කුසලයට නැඹුරු වෙලා ඊට අනුව හැඩ ගැහෙනවා. ඒ නිසා තමයි නිතර පින් පොත් තියාගෙන මගේ ජීවිතේ මම මේ වගේ පින් කරා නේද? මගේ ජීවිතේ මම මේ වගේ පින් දහම් කරගත්තා නේද කියලා තමන්ගේ ජීවිතේ අවුරුදු ගානකට කලින් කරපු පිනක් ගැන මරණ මංචකයේ සිහි වුණොත් ඒත් බලවත් වෙනවා. දැන් බලන්න දුටුගැමුණු රජුරෝ ගැන තියෙන එහෙම. බොහොම ලස්සන මට පරණ පොතක් හම්බුණා. දුටුගැමුණු රජුරුවන්ගේ මේ පින් පොත ගැන තියෙන පරණ පොතක්. ඒකේ තියෙනවා රජුරෝ දැන් මරණාසන්න වෙච්ච වෙලාවේ රාජකම් කරන කෙනෙක්, මේ සාමාන්‍ය මිනිසෙක් වගේ නෙමෙයි, මොනතරම් මාලිගාවල සැප සම්පත් විඳිනවද. රජුරවන්ට හිතුන්නේ අනේ මම මේ මාලිගාවල් දාලා මැරෙන්නේ නැහැ, කොහොමද මම මැරුණත් මේ වෑමයි ඉන්නේ කියලා. රජුරෝ අමාත්‍යවරුන්ට කියනවා අනේ මාව උස්සගෙන ඵලයන්ලා කිව්ව රුවන්වැලි මහා සෑය ළඟට. මට චෛත්‍ය බලන්න ඕන, මට චෛත්‍ය වදින්න ඕන කිව්වා. ඇඳ පිටින්ම උස්සගෙන ඉක්කරගෙන ගියා. චෛත්‍ය පේන මානෙදී අත් දෙක එකතු කරලා වැඳ ගන්න. වැඳගෙන බුදුගුණ සිහි කරමින් චෛත්‍ය වැඳලා චෛත්‍ය ළඟට ගියාට පස්සේ අර අමාත්‍යවරුන්ට කියනවා අනේ මාව ප්‍රදක්ෂිනා කරවන්නේ කියලා චෛත්‍ය වටේට. ඇඳ පිටින්ම උස්සගෙන චෛත්‍ය වටේට එක්කරගෙන ගියා. ගිහිල්ලා මළුවේ කෙළවරකින් තිබ්බට පස්සේ චෛත්‍ය දිහාට හැරිලා වැඳගත්තා. අන්නේ වෙලාවේ අමාත්‍යවරයෙක් දුවගෙන ගිහිල්ලා රජුරුවන්ගේ පින් පොතක් අරගෙන එනවා. ඇවිල්ලා රජුරුව ළඟ ඉඳගෙන පින් පොත පෙන්නලා අහනවා රජතුමාට මතකයි කියලා ඇහුවා. යුද්ධෙ දිනලා ජයකොන්තේ තැම්පත් කළ මිරිස වැටි චෛත්‍ය හැදුව මතකද ඇහුවා. පින්තුනි රජුරුව දුටුගැමුණු රජුරුව යුද්ධයට යන්න පෙර සේනාව සංවිධානය කරලා තිස්ස මහාරාම චෛත්‍ය වන්දනා කරලා එදා 12000ක් මහරහතන් වහන්සේලා තිස්ස මහාරාමේ වැඩ හිටියා. සිතුල් පව්වෙත් වැඩ ඉඳලා තියෙනවා 12000ක් මහරහතන් වහන්සේලා. තිස්ස මහාරාම චෛත්‍ය වන්දනා කරලා මහරහතන් වහන්සේලා ඉදිරියේ රජුරෝ සත්‍යක්‍රියාවක් කර ආයුධ අතට අරගෙන මම මේ යුද්ධයට යන්නේ හුදෙක් රජසැප පිණිස නොව බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසාමයි, මේක සත්‍යක්මයි කියලා රජුරෝ සත්‍යක්‍රියා කරා. ඒ වෙලාවේ රජුරෝ ඉල්ලීමක් කරා මේ යන ගමනේ Tamanට පෙර ගමන් යන්න පිරිසක් දෙන්නේ කියලා. රහතන් වහන්සේලා 500ක් ඉදිරිපත් වුණා රජුරෝ එක්ක පෙර ගමන් යන්න. එතකොට බලන්න නිකන් හිතන්න මේ රජුරෝ යන්නේ මොකටද මේ? යුද්ධයකට. රහතන් වහන්සේලා මොකටද මේ වටම ඉදිරිපත් වුනේ? උන්වහන්සේලා නිකිලෙස් අය. ඒකට හේතුව රජුරුවන්ගේ තේමාව තියෙන්නේ මේ යුද්ධ කරන්නේ මිනි මරන්න නෙමෙයි. බුද්ධ ශාසනයේ චිරස්ථිතිය උදෙසා ඉදිරියට යන ගමන. රහතන් වහන්සේලා දන්නව කවුද මේ කියලා. අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දකුණත් සව් හැටියට අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබන්න අසංකීයකුත් කල්පලක්ෂයක් පෙරම් පුරාගෙන එන කෙනෙක් දුටුගැමුණු රජුරෝ කියන්නේ. එතකොට මේ පාරමී පුරාගෙන යන කෙනෙක් තමයි ඊළඟ බුද්ධ ශාසනයේදී අග්‍ර ශ්‍රාවක තනතුරක් ලබනවා. ඒ පෙරම් පුරාගෙන යන කෙනෙක් ඒ පාරමී පුරන්න තමයි මේ දිව්‍ය ලෝකේ ඉඳන් මනුස්ස ලෝකෙට ආවේ. ඒ කෙනාට ශාසනයේ දියුණුව වෙනුවෙන් මේ කටයුතු කරලා පාරමී රැස් පුරා ගන්න, පින් කරගන්න යන ගමනේ රහතන් වහන්සේලා 500ක් පෙර ගමන් ගියා. රජ්ජුරුව හතරම් පත්තීරුවක ලියාගෙන නළලි ජටාවේ බැඳගත්තේ බුද්ධෝති ලෝක සරණෝ බුද්ධෝ සූර්යෝ තමෝනුදෝ කියන ගාථාව. රජ්ජුරුවන්ගේ නළලි බැඳගත්තා. හතරම් පත්තීරුවක ලියලා. යන යුද පෙරමුණේ පිරිස එක්ක යනකොට ඉස්සරහින්ම අරගෙන ගියේ මුලදී මගට යනකන් රහතන් වහන්සේලා පෙර ගමන් ගියා. ඉස්සරහින් අරගෙන ගියේ පෙරහැරේ ජයකොන්තේ.
ජයකොන්තේ කියන්නේ සර්වඥ ධාතුන් වහන්සේලා තැන්පත් කරපු ජයග්‍රහණී සංකේතය හැටියට හැදින්නේ. එතකොට ඉදිරියෙන් බුදුරජාණන් වහන්සේ වඩම්මනවා කියන හැඟීමෙන් තමයි ධාතුන් වහන්සේලා අරගෙන යන්නේ. ජයකොන්ති තැන්පත් කරගෙන. අරගෙන ගිහිල්ලා එදා රාත්‍රී යම් තැනක නවාතැන් ගන්නවද මණ්ඩපයක් හදලා ඒ මණ්ඩපේ මත අර ජයකොන්ති තැන්පත් කළා හරියට ධාතු කරඬුවක් තිබ්බා වගේ ඒ ප්‍රදේශයේම මල් කඩාගෙන ඇවිල්ලා වන්දනා කළා බුදුන් ඇඳලා ධාතුන් වහන්සේලාට වන්දනා කළා තමයි රාත්‍රී නිදාගන්නේ. උදේ පාන්දර නැගිට්ටට පස්සේ තමන් ආහාර ගන්න පෙර ජයකොන්තේට බුද්ධ පූජාව තියලා මල් පූජා කරලා බුදුන් ඇඳලා තමයි ගමන පිටත් වෙන්නේ ඉස්සරහට. එතකොට ඔන්න ඔහමයි දුටුගැමුණු රජුරු යුද්ධෙට ගිය ගමන. යුද්ධේ දිනුවට පස්සේ සර්වඥ ධාතු තැන්පත් කරපු මේ ජයකොන්තේ තැන්පත් කරලා තමයි මිරිසවැටි චෛත්‍යරාජානන් වහන්සේ හැදුවේ. මරණ මංචකේ රජුරුවන්ට අර පින්පොත පෙරලලා සිහි කෙරෙව්වා. රජතුමාට මතකද කියලා ඇහුවා මිරිසවැටි චෛත්‍ය හදපු හැටි. තමන් කරපු පින මතු වුණා සිහි වෙලා මිරිසවැටි චෛත්‍ය හදලා පූජා කරපු දවසේ ලක්ෂ ගණන් රහතන් වහන්සේලා මේ භූමියට වැඩම කරා නේද කියලා සිහි වෙලා සාදුකාර දුන්නා කියනවා මළුවේ. ඊළඟට අර අමාත්‍යවරයා පින්පොත පෙරලලා අහනවා රජතුමාට මතකද කියලා ඇහුවා. රජුරෝ ඒ විතරක් නෙමෙයිනේ. සංඝයා වෙනුවෙන් නවමහල් ප්‍රාසාදයක් කරලා පෝයගයක් කරලා පූජා කරා මතකද ඇහුවා. ලුවා මහපාය. දුටුගැමුණු රජුරෝ යුද්ධය අවසන් කරපු ගමම්ම භික්ෂුන් වහන්සේලා රැස් කරලා උන්වහන්සේලාට කියනවා ස්වාමීනි ඔබ වහන්සේලාට පෝය කර්ම විනය කර්ම කරන්න දිව්‍ය මාලිගාවක් වගේ පෝයගයක් මං කරලා පූජා කරනවා. ඔබ වහන්සේලා මට ඒකට සුදුසු සැලැස්මක් ගෙනත් දෙන්නේ කියලා. ඒ වෙලේ රහතන් වහන්සේලා 6 නමක් දිව්‍ය ලෝකයට වැඩම කරලා බෙරණී කියන දිව්‍යාංගනාවගේ දිව්‍ය මාලිගාවේ සැලැස්ම තමයි අරගෙන ආවේ. උන්වහන්සේලා ඒ සැලසුම ගෙනහලා රජුරවන්ට දුන්නා රජතුමනි මෙන්න මේ විදිහේ පෝයගයක් අපට පෝය කර්ම කරන්න හදලා පූජා කරන්නයි කියලා. රජුරෝ අර දිව්‍ය මාලිගාවේ සැලැස්මට අනුව තමයි ලෝවා මහපාය හදලා සංඝයාට පූජා කරේ නව මහල් ප්‍රාසාදය. එතකොට මේ විදිහට හදපු මේ පෝයගේ රජුරවන්ට මතක් වුණා මම හදලා පූජා කරපු මේ ප්‍රාසාදී භික්ෂුන් වහන්සේලා දහස් ගණනින් ලක්ෂ ගණනින් විනය කර්ම පෝය කර්ම කරගනිමින් තම තමන්ගේ ශික්ෂාපද පිරිසිදු කරගනිමින් ධර්මයේ හැසිරෙනවා නේද කියලා සිහි කරගෙන සාදුකාර දුන්නා කියන මරණ මංචකේ. ඊළඟට අර පින්පොත පෙරළුවා. පෙරලනකොට තියෙනවා රජතුමා රුවන්වැලි මහා සෑයේ මංගල උළු තියපු ආකාරය. එතන තිබ්බේ රන් තෙලඹු ගහක්. මේ රන් තෙලඹු ගහ විමාන කරගෙන හිටියේ ස්වර්ණමාලී කියලා දිව්‍යාංගනාව. රජුරෝ මේ දිව්‍යාංගනාවගෙන් ඉල්ලීමක් කරා මෙතන මම චෛත්‍යයක් ඉදි කරනවා මේ විමානෙන් බැහැලා යන්න. කියද්දි බැහැලා ගියේම නෑ. අන්තිමට තුන්වෙනි වතාව ඉල්ලීමක් කරා රජතුමනි එහෙමනම් මම මේ විමානේ අතහැරලා යන්නම්. හැබැයි මෙතන ඉදි කරන චෛත්‍යයට මගේ නම යොදන්න ඕන කිව්වා. ඒ පොරොන්දුව පිටයි කිව්වා මම මෙතනින් යන්නේ. මගේ නම ස්වර්ණමාලී කිව්වා. ඒ නම චෛත්‍යයට දානවා නම් මම මෙතනින් යන්නම් කිව්වා. රජුරෝ ඒ පොරොන්දුව පිට තමයි ඒ විමානෙන් බැහැලා ගියාට පස්සේ තමයි ඒ ගහ කපලා එතන පොළව සකස් කරේ රුවන්වැලි සෑය හදන්න. එදා මංගල උළු තියෙන දවසේ බුද්ධ අධිෂ්ඨානයක් මත රුවන්වැලි සෑයට ඒ භූමියට දඹදිව ඒ වගේම ලංකාවේ මේ හැම තැනම වැඩ සිටිය රහතන් වහන්සේලා විශාල ප්‍රමාණයක් මේ භූමියට වැඩම කරා. දේශනාවේ තියෙනවා බරණැස ඉසිපතන මිගදායෙන් ලක්ෂ ගාණක් රහතන් වහන්සේලා වැඩම කරා. බුද්ධගයාවේ වැඩ හිටපු රහතන් වහන්සේලා අසවල් රහතන් වහන්සේ ප්‍රදාන 1 ලක්ෂ ගාණක් වැඩම කරා. ඊළඟට කුසිනාරාවෙන් මෙච්චරක් වැඩම කරා. කොසබෑනුවරින් මෙච්චරයි. බුදුරජාණන් වහන්සේගේ පූජනීය සිද්ධාස්ථාන දඹදිව තිබ්බේ හැම තැනකින්ම රහතන් වහන්සේලා ලක්ෂ ගණනින් වැඩම කරලා එදා මහමෙවුනා පුණ්‍ය භූමියේ අතුරු සිදුරු නැතුව රහතන් වහන්සේලාගෙන් පිරීලා ගියා කියනවා. රුවන්වැලි සෑයට මංගල උළු තියෙන දවසේ මෙන්න මේ සිදුවීම අර පින්පොත පෙරලලා රජුරවන්ට සිහි කරලා කියනවා රජතුමාට මතකද ඇහුවා මේ චෛත්‍ය හදන්න මුල් ගල තියපු දවස. රජුරවන්ට සිහි වෙලා සාදුකාර දුන්න අර මළුවේ. ඔය වගේ චෛත්‍ය හදපු හැටි ඒ චෛත්‍යයට
ධාතු ලැබිච්ච හැටි, ධාතුන් වහන්සේලා ගෙනාපු හැටි නාග ලෝකේ ඔය විස්තර ඔක්කොම එකින් එක රජුරවන්ට කියලා ඊළඟට පිටුව පෙරලා අහනවා රජතුමාට මතකද ඇහුවා. ධාතු තැම්පත් කරන දවසේ රජුරව පෙරහැරෙන් කරඬුව හිසේ තියාගෙන ඇවිල්ලා මේ ධාතු ගර්භයට ඇවිල්ලා බුද්ධ අධිෂ්ඨානෙ සිහි කරනකොටම රජුරුවන්ගේ හිසෙන් මිදිලා කරඬුව අහසට පැන නැගලා ධාතුන් වහන්සේලා ද්‍රෝණයේම අහසේ බුදුරුව මවාගෙන යමා මහ පෙළහර පෑව මතකද ඇහුවා. ඒක බුද්ධ අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන්න පෙර කරපු අධිෂ්ඨාන පහක් ගැන තියෙනවා. එයින් පස්වෙනි අධිෂ්ඨානය තමයි ලංකාද්වීපයේ දුටුගැමුණු නම් රජ කෙනෙක් රුවන්වැලි මහා සෑය ස්වර්ණමාලී සෑය නමින් චෛත්‍යයක් ඉදි කරලා ඒ මහා සෑයේ ධාතු තැම්පත් කරන්න සූදානම් වෙන වෙලාවේ ධාතු කරඬුවෙන් ධාතුන් වහන්සේලා මිදිලා අහසේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලාගෙන් බුදුරුවක් මැවිලා යමා මහ පෙළහර පෑමක් සිදු වේවා කියලා පිරිනිවන් පාන්න පෙර අදිෂ්ඨාන කරා. ඒ විදිහට මේදා රුවන්වැලි සෑයේ ධාතු තැම්පත් කරන්න සූදානම් වෙන දවසේ කරඬුව අහසට පැන නැගලා කරඬුව විවෘත වෙලා ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසේ බුදුරුවක් මවාගෙන යමා මහ පෙළහර පෑව. රජ්ජුරුව ඇතුළු සියලු දෙනාම මේ ප්‍රාතිහාර්ය දැකලා පුදුමයටපත් වෙලා එදා රජතුමා තමන්ගේ රාජ ආභරණ මේ සියල්ල ගලවලා ධාතු ගර්භයට පූජා කරා. අමාත්‍යවරු බිසවවරු මේ සියලු දෙනාම ආභරණ ධාතු ගර්භයට පූජා කරා. එතකොට අර පින්පොත පෙන්නලා මේ රජතුමා කරපු පින්කම් එකින් එක කියන්න ওই පින්පොතේ තිබ්බා කියනවා රජ්ජුරුවෝ යුද්ධ කරගෙන යනකොට පසුබෑමකට ලක් වෙච්ච දවසක තමන් කුසගින්නේ ඉඳන් අහසින් වැඩම කරපු රහතන් වහන්සේ නමකට තමන්ගේ බත්පත දන් දීලා රජ්ජුරුව බඩකින්නේ හිටියයිදා. මේ වගේ තමන්ගේ ජීවිතේ කරපු හැම පින්කමක්ම අර පොතක තිබ්බා. ඔය පින්කම් එකින් එක කියනකොට රජ්ජුරුවන්ට පේන්න ගත්ත අහසේ දිව්‍ය රත 6ක් මැවිලා. දෙවියන් අහසේ පිරීලා ඉඳගෙන අර දිව්‍ය රත වලින් අඬ ගහනවා රජතුමනි එන්න කියන අපේ දිව්‍ය ලෝකෙට. චාතු මහරජක දිව්‍ය ලෝකෙන් දෙවියන් ඇවිල්ලා අඬ ගහනවා. තවත් දිව්‍ය රතයකින් කතා කරන රජතුමනි නෑ අපේ දිව්‍ය ලෝකෙට එන්න කියන රජුරු අපි ළඟට එන්න කියන. තාවතින්ස දෙව්ලොවේ යාම තුසිත නිම්මාන රති පරිනිම්මිත වසවර්ති. ඒ දිව්‍ය ලෝක 6ෙන්ම දෙවියන් ඇවිල්ලා අඬ ගහනවා. ඒ වෙලාවේ රහතන් වහන්සේලා 이르දියෙන් දැක්ක රජුරුවන්ගේ අන්තිම වෙලාව. උන්වහන්සේලා අහසින් වැඩම කරලා පිරිත් කියනකොට ඒ පිරිත් අහගෙන රජුරුව වැඳගෙන තමන් කරපු අර පින්පොතේ තිබ්බ පින්කම් එකින් එක සිහි කරන්න පිරිත් අහගෙන හොඳට වැඳගෙන ඉන්නකොට දැන් දෙවියන් අහසේ ඉඳගෙන කතා කරන අඬ ගහන. රජුරුව අතින් සංඥාවක් කරා පොඩ්ඩක් කොහොම ඉන්න කිව්වා. මම මේ පිරිත් අහනකම් මේක දැකපු සමහර අය හිතුවා අනේ රජ්ජුරුව මේ මොකද්ද මේ පිරිත් නවත්තන්න කියලා නේද මේ අතින් ඔහොම නවත්තන්න කියලා කිව්වේ. ඊර්ධි බල සම්පන්න රහතන් වහන්සේලා මේක දැනගත්තා. නමුත් අනිත් අය දන්නේ ඒ වෙලාවෙ එතන හිටපු අමාත්‍යවරු බොහෝ දෙනෙක් සැක කරා. අනේ රජ්ජුරුවන්ට මෙච්චර පින්කම් කරලත් මේ මරණ මංචකේ සිහිමුලා වුණා නේද කියලා හිතුවා. එතන හිටියා තේරපුත්තාබේ මහරහතන් වහන්සේ. උන්වහන්සේ මොකද කරේ රජ්ජුරුවන්ට මරණ මංචකයේ මිනිස්සුන්ගේ හිතවල ඇති වෙච්ච මේ සිතුවිල්ල හොඳ නෑ දැම්ම මේකේ ඇත්ත ස්වභාවය පෙන්වන්න ඕන කියලා මල් මාලා 6ක් ඉල්ලගෙන අදිෂ්ඨාන කරලා අහසට විසි කරා. අර දිව්‍ය රතවල දැවටේවා කියලා උන්වහන්සේ අදිෂ්ඨානයක් කළා මල් මාලා 6ම අහසට විසි කරා. මල් මාලා 6 අහසේ දිව්‍ය රතවල දැවටුණා. දැන් මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ නෑ දිව්‍ය රත පේන්නේ නෑ. ඒ දෙවියනුයි දිව්‍ය රතයි පේන්නේ දුටුගැමුණු රජුරවන්ට පේනවා 이르දි බල සම්පන්න රහතන් වහන්සේලාට පේනවා ඉච්චරයි. සාමාන්‍ය මිනිස්සුන්ට අහස දිහා බලනකොට දෙවියන් පේන්නේ නැති වුණත් දිව්‍ය රත පේන්නේ නැති වුණත් ඒවැ දැවටිලා අහස එල්ලිලා තියෙන මල් මාලා 6 දැක්කා. දැකලා මිනිස්සු සාදුකාර දෙන්න පටන් ගත්තා. මිනිස්සුන්ට තේරුණා මේ නම් මේ රජුරෝ එක්ක යන දෙවියන් ඇවිල්ලා ඒ නිසා තමයි මේ රජුරෝ අතින් දෙවියන්ටයි මේ සංඥාව කරේ කියලා. ඒ වෙලාවේ පිරිත් අහලා ඉවර වෙනකොට දුටුගැමුණු රජුරෝ අහනවා තේරපුත්තාබේ මහරහතන් වහන්සේගෙන් ස්වාමීනි මෛත්‍රී බෝසතාණන් වහන්සේ වැඩ ඉන්නේ මොන දිව්‍ය ලෝකෙද කියලා. දැන් අර දිව්‍ය ලෝක 6ෙන්ම අඬ ගහනවනේ. එතකොට තේරපුත්තාබේ මහරහතන් වහන්සේ කියනවා රජතුමනි තුසිත දිව්‍ය ලෝකේ තමයි කියනවා බෝධිසත්ත්ව
දේවතාවරු බොහෝ පිරිසක් පෙරම් පුරාගෙන යන අය උපදින. තුසිත දෙව්ලොව තමයි කියන වැඩේ. එහෙමනම් මමත් තුසිත දිව්‍ය ලෝකෙම හිත පිහිටව ගන්නවා කියලා හිත පිහිටවාගෙන නින්දෙන් පිබිදියා වගේ ඒ සැනින් එතන මරණයටපත් වෙලා තුසිත දිව්‍ය ලෝකෙන් ආපු දිව්‍ය රතේ පහළ වුණා කියන. ඒ පහළ වෙලා අර සියලු දෙනාට පේන විදිහට දිව්‍ය රතෙන් බැස්සා කියන. බැහැලා චෛත්‍යයට වන්දනා කරලා එතන හිටියා සද්ධාතිස්ස රජුරු තමන්ගේ බාල සොහොයුරා කියනවා මල නුවණි මම කරපු පින් දහම් වල විපාක බලව කියන. ඒවැ විපාකයි කියනවා මට මේ ලැබුණේ සැනින් මම දෙවි කෙනෙක් වෙලා පහළ වුණා. ඒ නිසා නුඹත් අප්‍රමාදීව මේ පින්කම් කරගෙන තුනුරුවන් ගැන බොහොම සද්ධාවෙන් කටයුතු කරන්න. මේ සංඝයාට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සිව්පසෙන් අපෝපස්ථාන කරලා පින් කරගෙන මේ දිව්‍ය ලෝකෙටම එන්න කියලා ඒ පණවිඩය කියලා අර දිව්‍ය රතේ නැගලා එහෙම නොපෙනී ගියා කියලා සඳහන් වෙනවා. එතකොට බලන්න අපිට පේනවා මේ සිදුවීම් දිහා බලනකොට ඉතිහාස විස්තර දිහා දුටුගැමුණු රජුරු වගේ රජකම් කරපු කෙනෙකුත් මරණ මංචකේ තමන් කරපු පින් දහම් සිහි කර පින් පොතක් තියාගත්තා. ඒ පින හිතන්න තමයි පින බලවත් වුනේ. ඒ නිසා පින්වතුනි අපේ ජීවිතවලත් අපට අපි කරගන්න පින් දහම් එකින් එක නිතර සිහි කරන්න අඩු ගානේ පොතක් හරි තියලා ලියා ගන්න. ඒවා නිතර කල්පනා කරන්න මතක් කරන්න. අපි මේ වගේ දන් දෙනවා, අපි මේ වගේ පින්කම් කරනවා, මම මේ වගේ පින් කරගත්තා නේද? අපි කරන පින අපි සිහි කරන්න තමයි පින බලවත් වෙන්නේ. එහෙම නැත්නම් අමතක වෙලා යනවා. පින අමතක වෙලා ගිහිල්ලා අපි දන්නේම නැහැ මරණ මංචකේ දැන් සිහි කරගන්න බලවත් වෙන අපි පිනක් බලවත් කරලා නැහැනේ. ඒ නිසා මරණ මංචකේ අකුසලයක් බලවත් වුණා. දැන් සෝවාන් වෙච්ච කෙනෙක් ගැන නම් කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි කවුරු හරි සෝවාන් වෙච්ච කෙනෙක් නම් ඒ කෙනා කොහොමත් සතර ආපායේ මිදිලා. සෝවාන් වෙච්ච කෙනා කොහොමත් සුගතියේ උපදින. ආත්ම හතක් ඇතුළත ඒ කාන්තෙන් නිවන් දකින්න කෙනෙක්. හැබැයි ඉතින් මැරෙන්න තරමක් මැරෙන්නේ මේ සෝවාන් වෙලාමද ඔක්කොම. එහෙම එකක් නැහැ නේ. කොහොම හරි සෝවාන් වෙන්න ඕනෑ කියලා හිතනවා. හිතලා භාවනා කරනවා, දන් දෙනවා, පින්කම් කරනවා, මහන්සි ගන්නවා. හැබැයි මේ පින් කර යන අතරේ ඒ සියල්ලට පෙර මරණය ඉස්සර වෙනවා. ඒ නිසා ධර්මාවබෝධයක්